රයිට් අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 6 වෙනි පේපර් එකේ රචනා කොටස. හරි. ඒකේ මුලින්ම සාකච්ඡා කරනවා 8 වෙනි රචනා ප්‍රශ්නය. හරි. ශ්‍රේෂ්ඨ ප්‍රශ්නේ තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඒකේ තියෙන්නේ ඡේද ප්‍රශ්නයක්. ඡේදය දීලා තියෙනවා. ඒ ඡේදය සම්බන්ධ කරගෙන ප්‍රශ්නට උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරි. බලමු 8 වෙනි එක. 8 වෙනි එක කියනවා සුද්ධ තරංග උඳුන් මේ වන විට ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින උඳුන් විශේෂයකි. මෙහිදී නිපදවන ශුද්ධ තරංග මයික්‍රෝවේව්ස් මීටර් 0.1කට ආසන්න තරංගායම් සීමාවේ වේ. මෙම සුද්ධ තරංග ආහාරයක් කරා පහසුවෙන් ගමන් කරන අතර එවිට ආහාරය තුළ අන්තර්ගත සඵල දිව්‍ය ගූර්ණයක් සහිත අණුවන දෝලණයට බලපෑමක් එල්ල වේ. බොහෝ ආහාර වර්ගවල ජලය අන්තර්ගත වන අතර දිව්‍ය ගූර්ණයක් සහිත අණුවලට හොඳම උදාහරණයක් ලෙස ජල අණු හැඳින්විය හැක. ආහාරයේ තුල අන්තර්ගත මෙම ජල අණු අතර පවතින අන්තරාණුක ආකර්ෂණ බලයන්ට විරුද්ධව සුද්ධ තරංග මගින් ඇති කරන දෝලනීය ප්‍රතිඵල ඇල්ලෙස් තාප ශක්තිය මුදහැරේ. මේ රබර් පටියක පවතින ප්‍රත්‍යස්ත ගුණය භාවිතා කර රබර් පටිය ඇද අතහැරීම් කිහිපයක් සිදු කිරීම මගින් නිපදෙන මන්දායන තාප මගින් එහි උෂ්ණත්වය වැඩි වීමට අනුරූප වේ. මෙම උඳුනෙහි ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය පාර විද්‍යුත් තාපය මුදාහැරීමේ ක්‍රියාවලියක් ගැන ඩයිලෙක්ට්‍රික් හීටිං ලෙස හැඳින්වේ. මේ ආකාර ක්‍රියාවලියක් උඳුන තුල සිදුවන විටදී බඳුන තුල අන්තර්ගත ආහාර ද්‍රව්‍ය ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය කිරීමකට ලක් කරයි. හරි. ඊට පස්සේ කියනවා මීටර් 0.1 සීමාවේ තරංගායමේ සුද්ධ තරංග නිපදවීම සඳහා ශුද්ධ තරංග උඳුන තුල මැග්නිට්‍රෝනය නමින් හැඳින්වෙන උපාංගයක් භාවිතා වේ. පහත රූපයේ දක්වා ඇත්තේ එම උපාංගයේ ව්‍යුහයයි. එහි ABට වම්පසින් ඉලෙක්ට්‍රෝන මුදාහරින කැතෝඩයක් පවතින අතර එමගින් මුදාහරින ඉලෙක්ට්‍රෝන කැතෝඩයේ කැතෝඩයට ආනතව විවිධ දිශාවන්ට මුදාහරි. එලෙස මුදාහැරෙන ඉලෙක්ට්‍රෝන AB රේඛාවට වම්පසින් ඇනෝඩය හා කැතෝඩය අතර පවතින විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ත්වරණයට ලක් කරයි. මෙලෙස ත්වරණයට ලක් කිරීමේදී චුම්බක ක්ෂේත්‍රයෙන් බලපෑමක් ඇතිවන අතර ඉලෙක්ට්‍රෝන සුදුසු වේගයක් ලබා ගැනීම අනතුරු සිම්පල් ලේ රූපයේ දක්වා ඇති AB රේඛාවෙන් දකුණු පසට කිසියම් ආනතියක් හා වේගයක් සහිතව පිවිසේ. එවිට ඉලෙක්ට්‍රෝනයේ හෙලික්සිය පතයක ගමන් කරන අතර සුදුසු වේගයක් ලබාගත් ඉලෙක්ට්‍රෝන AB රේඛාවට දකුණු පසින් පවතින ස්ථිත විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑමක් නොමැති ඇනෝඩයේ තහඩුව ආසන්නව ගමන් කරයි. එලෙස ගමන් කරන විටදී ඇනෝඩ තහඩුව තුල ඇති ඇනෝඩ කුහර අස්සලින් ගමන් කරන විටදී එම කුහර තුල සුද්ධ තරංග නිපදවේ. මේ බටනාලාවකට ඉහළින් පිවිමෙන විටදී ඒ තුල පවතින වාතය අනුනාද වීමට අනුරූප වේ. මෙහිදී නිපදෙන තරංගයේ තරංග ආයාමය ඉලෙක්ට්‍රෝනයේ ඩී බ්‍රොග්ලි තරංග ආයාමයේ ලැම්ඩා ඩීට අනුරූප වන අතර එය මීටර් 0.1 සීමාවේ වේ. මෙම තරංග සුදුසු පෙරණයක් කරා ගමන් කරවා ශුද්ධ තරංග උඳුන තුලට ඇතුළු කරන අතර උඳුන තුල පවතින ලෝහ පෘෂ්ඨයේ වෙදී පරාවර්තනය වීමෙන් මෙම ඕනෑම තරංගයක් කුමන හෝ අවස්ථාවකදී ආහාරය හරහා ගමන් කරයි. ඒ අනුව අඩු විද්‍යුත් ශක්තියක් වැයකොට කාර්යක්ෂමතාවයෙන් ඉහළ උඳුන් තනාගත හැකි වේ. හරි. ওই විදිහට තමයි ඡේදය දීලා තියෙන්නේ. ඊට පස්සේ අහලා තිනවා අදාළ ප්‍රශ්න. හරි. හරි අපි බලමු. ඒකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ ඒ කොටසේ පළවෙනි එක. හරි. සුද්ධ තරංග උඳුනක් භාවිතා කර ආහාර පිස ගැනීමේදී ද්‍රවයක් සහිත පිඟම්මැටි බඳුනක් යොදාගත්තේ නම් ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වුවත් බඳුනේ උෂ්ණත්වය වැඩි නොවීමට හේතුව පැහැදිලි කරන්න. හරි. එතකොට ඒකට හේතුව තමයි දැන් මේ උෂ්ණත්වය වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම තාපය නිපදෙන්න ඕනේ. එතකොට මේ තාපය නිපදවීම සිද්ධ වෙන්නේ අර ජල අණු වල එහෙම නැත්නම් දිව්‍ය ගූර්ණයක් සහිත අණු වල සිද්ධ වෙන හරි දිව්‍ය ගූර්ණයක් සහිත අණු කම්පණය වීම නිසා තමයි මෙතනදී මේ ඡේදය දීලා තියෙනවා. දිව්‍ය ගූර්ණයක් සහිත අණු දෝලණයට බලපෑමක් එල්ල වෙයි. හරි. ඊට පස්සේ තමයි එකෙන් තාපය නිපදෙන්නේ. ඒ කියන්නේ දිව්‍ය ගූර්ණයක් සහිත අණු තියෙන්න ඕනේ. හරි. දැන් මෙතන මැටි බඳුන ගත්තොත් මැටි බඳුන ඇතුලේ තියෙන ජල අණු ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. හරි. මැටි වල තියෙන ජල අණු ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒක නිසා තාපය නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ අර ද්‍රවයට සාපේක්ෂව. හරි. ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වුවත් බඳුන උෂ්ණත්වය වැඩි නොවීමට හේතුව වෙන්නේ ඒක. හරි. බඳුන තුල අන්තර්ගත ජල අණු ප්‍රමාණය ඉතාමත්ම අඩු නිසා. එහෙම නැත්නම් දිව්‍ය ගූර්ණයක් සහිත අණු ප්‍රමාණය ඉතාමත්ම අඩු නිසා කියලා ලියන්න ඕනේ. හරි. මැටි බඳුන තුල අන්තර්ගත ජල අණු ප්‍රමාණය ඉතාමත්ම අඩු බැවින් ඒ තුල පාර විද්‍යුත් තාපය මුදාහැරීමේ ක්‍රියාවලියක් සිදු නොවේ. එබැවින් ද්‍රවයේ රත් වූද බඳුන රත් නොවේ කියලා ලියලා තියෙන්න ඕන. හරි.
ඊට පස්සේ යනවා දෙවෙනි එකට. දෙවෙනි එකේ කියන්නේ එක්තරා ශිෂ්‍යෙක් අයිස් කුට්ටියක් දිය කර ගැනීම සඳහා සුද්ධ තරංග උඳුන භාවිතා කිරීමට උත්සාහ කළද අයිස් කුට්ටිය සාර්ථක ලෙස දිය නොවුණු බවට ඔහු නිරීක්ෂණය වීමට හේතුව පැහැදිලි කරනවා. ඒක අයිස් කුට්ටිය දිය වෙන්න තාපය අවශ්‍යයි. ඒතකොට එතන තාපයෙන් ඉපදෙන්නෙත් දියුරේ ගුණයක් සහිත අණු. එහෙම නැත්නම් ජලාණු තියෙන්න ඕනේ. හරි, ජලාණු කම්පණය වෙන්න ඕනේ. හරි, දෝලණය වෙන්න ඕනේ. ඒතකොට දැන් මෙතන මේ අයිස් ගත්තොත් එහෙම ඒ ඝන අවස්ථාවේ තියෙන්නේ. ඒතකොට ඒ අයිස් වල තියෙන ජලාණු අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බල වල ප්‍රබලතාවය වැඩි. අර ජලයේ තියෙන ජලාණු වල, කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන ජලයේ තියෙන ජලාණු අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බලවලට වඩා අර අයිස් වල තියෙන අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි. ඒ ප්‍රබලතාවය වැඩි නිසා මේ ශුද්ධ තරංග වලට හැකියාවක් නැහැ මේ ඒ අයිස් වල තියෙන ජලාණු කම්පණය කරන්න. හරි. එතකොට තාපයේ නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අයිස් කුට්ටිය දිය වෙන්නේ නැහැ. හරි. ඒකට ලියලා තියෙන්න ඕනේ අයිස් යනු ජලය බැවින් ඒ හරහා සුද්ධ තරංග ගමන් කළද ජලාණු දෝලණය කර ගැනීම අපහසුයි. එබැවින් මෙම උත්සාහය අසාර්ථක වේ. හරි, ඒකට හේතුව අර අන්තරාණු ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි නිසා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තුන්වෙනි එක. ඒකේ කියනවා චීස් කුට්ටිය සුද්ධ තරංග උඳුනට දැමුව විට ඒ හරහා ඒ සමාන්තරව ගමන් කරන සුද්ධ තරංග හේතුවෙන් චීස් කුට්ටියට ඉහළ පතන හා පරාවර්තන තරංග වල අධිස්ථාපනයෙන් සුද්ධ ස්ථාවර තරංගයක් ඇති වේ. ඒකට සුද්ධ ස්ථාවර තරංගයේ පස්පන්දයන්ට අදාළ ස්ථානයෙන් හිත චීස් ද්‍රව තත්ත්වයට පත්වන අතරේම ද්‍රව තත්ත්වයට පත් වූ අනිවාර්ය ස්ථාන දෙකක් අතර දුර සෙන්ටිමීටර් 6ක් වේ. මේ භාවිතා කර විද්‍යුත් චුම්බක තරංගයේ වේගය දීලා තියෙනවා. නම් නිපදවී ඇති සුද්ධ තරංගයේ සංකේතය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. ඒතකොට දැන් ස්ථාවර තරංගයල් ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය ආකාරයට. හරි. එතන මේ ස්ථාවර තරංගවල ප්‍රස්පන්ද තියෙනවනේ. මෙන්න මේ අනුයාත ප්‍රස්පන්ද තියෙන ස්ථානවල චීස් දිය වෙනවා කියලා කියන්නේ. එතකොට මේක දීලා තියෙනවා චීස් දිය වූ ද්‍රව තත්ත්වයට පත් වූ අනුයාත ස්ථාන දෙකක් අතර දුර සෙන්ටිමීටර් 6ක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ අනුයාත ප්‍රස්පන්ද දෙකක් අතර දුර තමයි සෙන්ටිමීටර් 6 වෙන්නේ. අනුයාත ප්‍රස්පන්ද දෙකක් අතර දුර සෙන්ටිමීටර් 6 කියන්නේ ලැම්ඩා සමානයි මේ 6 වගේ දෙගුණයක්. හරි, මේ දුර වගේ දෙගුණයන්නේ ලැම්ඩා වෙන්නේ. දෙක වැඩි කිරීම 6 සෙන්ටිමීටර් සමානයි 12 සෙන්ටිමීටර්. දැන් අපි v සමානයි f ලැම්ඩා දැම්මට පස්සේ f සමානයි v බෙදීම ලැම්ඩා. v කියන්නේ මේක දීලා තියෙනවා 3 වැඩි කිරීම 18යි කියලා. 3 වැඩි කිරීම 18 බෙදීම ලැම්ඩා කියන්නේ 12යි. කියන්නේ 12 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර වලින්. හරි, මේක සුළු කරාම අපිට සංඛ්‍යාතය ලැබෙනවා. සංඛ්‍යාතය විදිහට ලැබෙන්නේ 2.5 ගිගාහර්ට්ස් කියලා. හරි, 2.5 ගිගාහර්ට්ස්. 2.5 ගිගාහර්ට්ස් කියලා තමයි ලැබෙන්නේ. හරි. මේක සුළු කරාට පස්සේ. හරි, එතකොට අපි ගත්තේ තුන්වෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර. හරි. පළවෙනි එක සහ දෙවෙනි එක මම පැහැදිලි කරා. ඊට පස්සේ අපි යනවා හතරවෙනි එකට. හතරවෙනි එකේ කියනවා ඉහත තරංගායාමයේ සහිත සුද්ධ තරංග ඇති කර ගැනීමට ඇනෝඩ කුහර අසලින් ගමන් කරන ඉලෙක්ට්‍රෝනික ප්‍රවේගය කුමක් වේ යුතුද යන ගණනය කරන්න. ඉලෙක්ට්‍රෝනික ප්‍රවේගය ගණනය කරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා එතන ඩී බ්‍රොග්ලි තරංගායාමය කියලා කියන්නේ මෙතන. මෙතන ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ නිපදවන තරංගයේ තරංගායාමය ඉලෙක්ට්‍රෝනේ ඩී බ්‍රොග්ලි තරංගායාමයට අනුරූපයි කියලා කියනවා. හරි. ඒක ඡේදී කියලා තියෙනවා. එතකොට හතරවෙනි එක මම මෙතනින් ලියන්නම්. අපි දන්නවා ඩී බ්‍රොග්ලි තරංගායාමයේ සමානයි ප්ලාන්ක් නියතය බෙදීම තරංගයේ ගම්භීරතාවය. හරි. එතකොට ඩී බ්‍රොග්ලි තරංගායාමයේ සමානයි h බෙදීම ගම්භීරතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. හරි. ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. ප්‍රවේගය සමානයි ප්ලාන්ක් නීතිය බෙදීම ලැම්ඩා d වැඩි කිරීම ස්කන්ධය. හරි. ඕකට අගෙන් ආදර්ශ කරලා ගන්න පුළුවන්. ප්ලාන්ක් නීතිය දීලා තියෙනවා 6.6 10 ඍණ 34යි කියලා. 6.6 වැඩි කිරීම 34 බෙදීම ලැම්ඩා අපි හොයාගත්තා සෙන්ටිමීටර් 12යි කියලා. හරි.
12 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම ස්කන්ධය දීලා තියෙනවා ඉලෙක්ට්‍රෝන ස්කන්ධය 9 වැඩි කිරීම 10 ඍණ 31යි. හරි මේක සුළු කරන්න. සුළු කරාට පස්සේ පිළිතුර විදිහට ලැබෙනවා 8.8 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා. 8.8 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා. ms ඍණ 1 කියලා ප්‍රවේගය ලැබෙනවා. හරි. ඕක තමයි අදාළ ඉලෙක්ට්‍රෝනික ප්‍රවේගය වෙන්නේ. රයිට්. තුර 4 වෙනි එකත් හරි. අපි යනවා ඊළඟට 5 වෙනි එකට. 5 වෙනි එකේ කියන්නේ තාප සන්නායකතාවයේ අඩු ආහාර ඩයිලෙක්ට්‍රික් හීටින් ක්‍රමය භාවිත කර ආහාර පිසීමේදී ආහාරයේ ඒකක පරිමාවක ඒකක කාලයකදී ලබා දෙන ඒකක පරිමාවකට ඒකක කාලයකදී ලබා දෙන තාප ප්‍රමාණය Q පහතුරු සූත්‍රය මම ලබා දෙයි. සූත්‍රය දීලා තියෙනවා Q සමානයි ඔමේගා එප්සිලන් R එප්සිලන් නෝට් E වර්ගය කියලා. හරි ඒ වගේ අර්ථ දැක්වීම් දීලා තියෙනවා ඔමේගා භාවිත කරන ශුද්ධ තරංගේ තරංග ආයාමයේ. හරි ඔමේගා එප්සිලන් R කියන්නේ කල්පිතමය සාපේක්ෂ පාරවේද්‍යතාවය මේ විදිහට දීලා තිනවා. ඊට පස්සේ E කියන්නේ සුද්ධ තරංගයේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඒක 2000 කියලා දීලා තියෙනවා. එප්සිලන් නෝට් 8.8යි 5 කිරීම 10 ඍණ 12 කියලා දීලා තියෙනවා. විශිෂ්ටතාව ධාරිතාවය 4425 කියලා තියෙනවා. ඝනත්වය 1000 කියලා දීලා තියෙනවා. වන ද්‍රවයක ඒකක පරිමාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 සිට 80 දක්වා ඉහළ නැංවීමට ඉහත උඳුනට ගත වන කාලය ගණනය කරන්න. 31 ඉඳලා 80 දක්වා අදාළ ද්‍රවය. හරි. එතකොට දැන් මෙතන දීලා තියෙන්නේ Q සමානයි Q කියලා කියන්නේ ඒකක පරිමාවකට ඒකක කාලයකදී ලබා දෙන තාප ශක්තිය තමයි අදාළ සමීකරණය මගින් දීලා තියෙන්නේ. එතකොට පරිමාව අපි V කියලා සැලකුවොත් එහෙම හරි V කියලා පරිමාවක් සැලකුවොත් එහෙම T කාලයක් තුලදී ලබා දෙන තාප ශක්තිය අපිට ලියන්න හැකි මේ දීලා තියෙන සූත්‍රය වැඩි කිරීම VT කියලා. හරි. එතකොට ඒක තමයි අදාළ කාලයේදී දීලා තියෙන තාප ශක්තිය ප්‍රමාණය. හරි. එතකොට ඒක ලියන්න පුළුවන් ඔමේගා එප්සිලන් R එප්සිලන් නෝට් E වර්ගය වැඩි කිරීම පරිමාව V වැඩි කිරීම කාලය T සමානයි මේ තමයි දීලා තියෙන මුළු තාප ශක්තිය. හරි. එතකොට ඒක වැඩි කරනවා ඒක සමාන වෙනවා mc/θට. m කියන්නේ ස්කන්ධෙනේ. ස්කන්ධය කියන්නේ මේ පරිමාව වැඩි කිරීම ඝනත්වයට. ඕකනේ ස්කන්ධය කියන්නේ mc ඩෙල්ටා θ. හරි. c කියන්නේ විශිෂ්ටතාව ධාරිතාවය. මේ v රෝ කියලා කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව කියන්නේ ස්කන්ධයට. හරි. ඒතර පරිමාව සුළු වෙලා යනවා. එතන මේක අපෙන් අහන්නේ ඔමේගාට අගයක් දීලා තියෙනවා අපෙන් 5යි කියලා. හරි. ඔමේගා කියන්නේ 5යි කියලා දීලා තියෙනවා. 5 වැඩි කිරීම එප්සිලන් R එප්සිලන් R තමයි 5යි කියලා දීලා තියෙන්නේ. හරි. සංඛ්‍යාත අපි ගණනය කරානේ. සංඛ්‍යාත අපි ගණනය කරා. සංඛ්‍යාතාවය අපිට ගිගාහර්ට්ස් 2.5යි. ඒ කියන්නේ 2.5 කියන 19 කියලානේ. 2.5 වැඩි කිරීම 19යි. ඊට පස්සේ ඔමේ එප්සිලන් R කියන අගේ දීලා තියෙනවා 5යි. එප්සිලන් නෝට් දිනවා 8.8යි 5. වැඩි කිරීම 10 ඍණ 12යි. වැඩි කිරීම E වර්ගය. ඒ කියන්නේ 2000 වර්ගය. දෙක වැඩි කිරීම 10 3 කියන එකේ වර්ගය. වැඩි කිරීම කාලය T සමානයි. මෙතන V සුළු වෙලා ගිය නිසා රෝ ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඝනත්වය 4425යි. ඝනත්වය 1000යි නේ. ඝනත්වය 1000යි. විශිෂ්ටතාව ධාරිතාවය 4425යි. වැඩි කිරීම ඩෙල්ටා T කියලා කියන්නේ උෂ්ණත්වය 31 ඉඳලා 80 දක්වා වැඩි වෙනවා කියන්නේ 80 අඩු කිරීම 31. රයිට්. ඔන්න සුළු කරාට පස්සේ අපි දන්නා පොඩි T ලැබෙනවා කාලය. හරි.
කාලය විදිහට අපිට ලැබෙනවා තත්පර 490යි කියලා. හරි. තත්පර 490යි කියලා ලැබෙනවා මේක සුළු කරාට පස්සේ. ඔන්න ඔය විදිහට. හරි. මේක ලියා ගන්න. හරි. අපි B කොටසට යන්. හරි. B කොටසට යන්. B කොටසේ තියෙන්නේ හරි. B කොටසේ තියෙන මේ විදිහට B එකේ පළවෙනි එක කියලා තියෙනවා ඉහත සිම්පල් A රූපයේ දක්වා ඇති ඇනෝඩයේ සිට කැතෝඩයේ දෙසට විහිදී ඇති ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය මෙම B රූපයේ දක්වා ඇත. මෙතන රූපේ දීලා තියෙනවා. ඇනෝඩයේ පුෂ්ටිකාරෝපණ ඝනත්වය දීලා තියෙනවා. ඒ කියන්නේ ඒකක ක්ෂේත්‍රඵලයකට තියෙන ආරෝපණය පුෂ්ටිකාරෝපණ ඝනත්වය දීලා තියෙනවා සිග්මා නම් කැතෝඩයේ කේන්ද්‍රයේ සිට x දුරකින් පිහිටි ස්ථානයක ක්ෂේත්‍ර තීව්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. ඇනෝඩයේ ආරේ සිම්පල් ආරේ මාධ්‍ය පාර විද්‍යුතාව එප්සිලන් නෝඩ් ලෙස සලකන්න කියලා තියෙනවා. හරි. එතකොට මේක දැන් මේක දීලා තියෙන්නේ අපි ඉහළින් බලද්දි තියෙන විදිහ. හරි මේක එතකොට දැන් හරියටම බැලුවොත් තියෙන සිලින්ඩ්‍රාකාරව කියන්නේ මෙන්න මෙහෙම තමයි කැතෝඩේ තියෙන්නේ. ඊට පස්සේ ඒකට r දුරකින් තමයි පිහිටන්නේ. මෙන්න මේ විදිහට ඇනෝඩේ. හරි. මෙන්න මේ විදිහට. මේක ඇනෝඩය පස්සේ මැද තියෙනවා මේ විදිහට කැතෝඩේ. හරි. ඊට පස්සේ ඇනෝඩේ ආරේ තමයි අපිට දීලා තියෙන්නේ සිම්පල් R කියලා. හරි. කැතෝඩේ කේන්ද්‍රයේ සිට x දුරකින් පිහිටි ස්ථානයක ක්ෂේත්‍ර තීව්‍රතාවය සඳහා ප්‍රකාශනයක් තමයි ලියා දක්වන්න කියන්නේ. කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා x දුරකින් පිහිටි ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය E කියලා ගන්නවා. හරි මේ E සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න කියලා තියෙන්නේ. එතකොට මේකේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය දීලා තියෙනවා. සිග්මා කියලා ඇනෝඩේ පුෂ්ඨිකාරෝපණ ඝනත්වය. හරි. මේ ඇනෝඩේ පුෂ්ඨිකාරෝපණ ඝනත්වය සිග්මා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒකක වර්ගඵලයකට තියෙන ආරෝපණය සිග්මා කියලා දීලා තියෙනවා. හරි. එතකොට ඇනෝඩේ දැන් මේක සිලින්ඩරාකාර කොටසක් හින්දා මේක දිග ගත්තොත් L කියලා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වෙන්නේ ඇනෝඩේ ඇතුලේ තියෙන පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වෙන්නේ සමානයි 2πr නේ මේ පරිධිය 2πr වැඩි කිරීම දිග L. ඒක තමයි පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වෙන්නේ. හරි. එතකොට පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය වෙන්නේ සිග්මා සමානයි මුළු ආරෝපණය Q කියලා ගත්තොත් Q බෙදීම 2πr L කියලා. හරි. එතකොට මුළු ආරෝපණය වෙන්නේ Q සමානයි සිග්මා 2πr L කියලා. ඔන්න ඔය විදිහනේ. රයිට්. අපි බලමු. අපි දැන් බලමු මෙතන ඉඳලා මේ x දුරකින් පිහිටි ලක්ෂ ක්ෂේත්‍ර තීව්‍රතාවය සලකන්න මම මේ විදිහට ගෞසියානු පෘෂ්ඨයක් සලකනවා. ගෞස් පෘෂ්ඨයක් සලකනවා. හරි. මේ විදිහට ගෞස් පෘෂ්ඨයක් සලකනවා x දුරකින් පිහිටි ලක්ෂයකට අදාළව. හරි. එතකොට ඒක සිලින්ඩරාකාරයි. එතකොට අපි දන්නවා චුම්බක ස්ත්‍රාවය ලියන්න පුළුවන්. විද්‍යුත් ස්ත්‍රාවය ලියන්න පුළුවන් E A කියලා. ශයි සමානයි E A. ඒ වගේම ශයි සමානයි ගෞස් ප්‍රමේයයට අනුව Q බෙදීම එප්සිලන් නෝඩ් කියලා ලියන්න පුළුවන්. Q කියන්නේ මුළු ආරෝපණය. හරි. එතකොට මේ දෙක සමාන කරලා ලියන්න පුළුවන් E A සමානයි Q බෙදීම එප්සිලන් නෝඩ් කියලා. හරි. එතකොට මෙතන E කියලා කියන්නේ මෙන්න මේ ගෞසියානු පෘෂ්ඨයේ වර්ගඵලය. හරි. ගෞසියානු පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මෙතන E කියලා කියන්නේ.
එතකොට e වැඩි කිරීම ඒ පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ 2π r කියන්නේ x. හරි 2π r කියන එකට r කියන්නේ x 2π x වැඩි කිරීම දිගහැල්ම තමයි. හරි 2π xl සමානයි q කියන්නේ මුළු ආරෝපණය. එතකොට ආරෝපණය වෙන්නේ මෙන්න මේක. සිග්මා 2π rl සිග්මා 2π rl බෙදීම එප්සිලන් නෝට්. රයිට්. එතකොට 2π ට 2π සුළු වෙනවා. l ට l සුළු වෙනවා. e සමානයි මෙතන උඩින් හිතනවා සිග්මා r කියලා බෙදීම මේ x කියන එක මේ පැත්තට යනවා. ඒ කියන්නේ එප්සිලන් නෝට් x කියලා. හරි. ඕක තමයි විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සඳහා ප්‍රකාශන විදිහට ලැබෙන්නේ. හරි. මේක ඇඳලා ඉවරලා මේ ටික ලියා ගන්න පිළිවෙලට. රයිට්. වීඩියෝ එක නතර කරලා ලියා ගන්න වෙලාව මදි වගේ න. හරි. අපි ඊළඟට යනවා ඊළඟ දෙවෙනි කොටසට. හරි. දෙවෙනි එකට යනවා. දෙවෙනි එකට අදාළ රූපයත් ඔයාලට දීලා තියෙනවා. දෙවෙනි එක කියන්නේ මේ වගේ සිද්ධියක් එක්තරා ඉලෙක්ට්‍රෝනයක්. හරි ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝනයක් රූපේ දක්වා ඇති ආකාරයට කැතෝඩයත් ඇනෝඩයත් ආකරන රේඛාවේ ඇල්ෆා කෝණයක් කාණතව වයිස තලයේ ඔස්සේ කේන්ද්‍රයේ සිට d දුරකින් u ප්‍රවේගයක් සහිතව චලිත වන අවස්ථාව සලකන්න. මෙම මොහොතේදී ආරෝපණය මත බලපාන ස්ථිත විද්‍යුත් බලයත් චුම්බක බලයත් රූප සටහන කැන්ද දක්වා එම බල දෙකෙහි සංප්‍රයුක්තය දීලා තියෙනවා ප්‍රකාශනයක්. ඒ ප්‍රකාශනයේ බව පෙන්වන්න කියලා. B කියන්නේ චුම්බක ස්‍රාව ඝනත්වයලු. හරි. බලන්න. එතකොට දැන් රූප සටහන විදිහට නම් මේ විදිහට තියෙන්නේ. ඔන්න ඔය විදිහට. මැද තියෙනවා කැතෝඩය. කැතෝඩේ ඉඳලා තමයි ඉලෙක්ට්‍රෝන ඇනෝඩේ දෙසට ගමන් කරන්නේ. තලයේ තුලට තමයි චුම්බක ස්‍රාව ඝනත්වය තියෙන්නේ. හරි. තලයේ තුලට මෙහෙම තියෙනවා චුම්බක ශේෂ්ත්‍රය. ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ කොහොමද? අරීව. හරි අරීව තියෙන්නේ කියන්නේ මේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට තමයි ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ මෙන්න මේ අතර. හරි. පිටේ ඉඳලා ඇතුළට. හරි. උඩ රූපයක දීලා තියෙනවා. ඊට පස්සේ අහන්නේ දැන් මෙතන කියන්නේ මෙන්න මෙහෙම රේඛාවක් සැලකුවොත් එහෙම මේ රේඛාවට x කියන මධ්‍ය ලක්ෂ ඉඳලා x දුරකින් ඉලෙක්ට්‍රෝනයක් මෙන්න මෙහෙම u ප්‍රවේගයෙන් ගමන් කරනවලු. මෙන්න මේ රේඛාවට ඇල්ෆා කෝණයක් කාණතව. ඔන්න ඔහොම. හරි. එතකොට මේ u ප්‍රවේගයෙන් මෙහා ගමන් කරන්නේ මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව. හරි. චුම්බක ශේෂ්ත්‍රයට ලම්බව. එතකොට චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව ගමන් කරන නිසා මෙයා මත චුම්බක බලයක් ඇති වෙනවා. මෙයා ගමන් කරන දිශාවට ලම්බක දිශාවට චුම්බක බලයක් ඇති වෙනවා. ඒ බලය අපි දන්නවා F සමානයි QUB කියලා. හරි. චුම්බක බලය මත ලිව හැකි FB සමානයි Q කියන්නේ ආරෝපණය. ආරෝපණය අපි ගමු E කියලා. EUB කියලා. හරි EUB. ඒක තමයි ඇති වෙන චුම්බක බලයේ විශාලත්වය. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍රය මගින්මුත් බලයක් ඇති වෙනවා. විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් බලය ඇති වෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ තියෙන දිශාවට ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයට සමාන්තරව තියෙන ප්‍රවේග සංරචකයෙන් තමයි ස්ථිත විද්‍යුත් බලය ඇති වෙන්නේ. එතකොට මෙතන ස්ථිත විද්‍යුත් ශේෂ්ත්‍රයේ තියෙන මෙන්න මේ මම ඇඳලා තියෙන කඩේරි වලින් ඇඳලා තියෙන රේඛාව ඔස්සේ තියෙන්නේ. එතකොට අපි ඒකට සමාන්තර ප්‍රවේග සංරචකය ගන්න ඕනේ. ඒ කියන්නේ u cos alpha කියන එක. හරි. u cos alpha කියන එක ගන්න ඕනේ. හරි. එතකොට
u cos alpha කියන්නේ මේ පැත්තට තියෙන බල. හරි. එතකොට දැන් මේ ස්ථිති විද්‍යුත් බලය දැන් මේක දීලා තියෙන විදිහට අපි රයිට් කලින් කොටසේ අපි ගණනය කරා. ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ඇතිවන බලය සඳහා අපි ප්‍රකාශනයක් ලබා ගත්තා කලින් කොටසේදී. හරි ඒකදී අපි ලබා ගත්තේ සිග්මා r බෙදීම එප්සිලන් නෝට් x කියලා. හරි x දුරකින් තිබ්බොත් සිග්මා r බෙදීම එප්සිලන් නෝට් x කියලා බලයක් තමයි ඇති වෙනවා කියලා කිව්වේ. හරි. එතකොට මේකෙදිත් ඒ බලයම තමයි අදාළ වෙන්නේ. Fe අපිට ලියන්න පුළුවන් සිග්මා r බෙදීම එප්සිලන් නෝට් x කියලා. හරි මෙතන සුළු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ගන්න ඒක අපිට කෙලින්ම ගත්ත හැකි අපි කලින් ඔප්පු කරලා ගත්ත නිසා සිග්මා r බෙදීම එප්සිලන් නෝට් x කියලා. හරි මේ ප්‍රකාශනෙත් ඒ පදේ දීලා තියෙනවා. ඔයාලට පේනවා සිග්මා r බෙදීම d එප්සිලන් නෝට් කියලා. හරි d එප්සිලන් නෝට් කියලා දීලා තියෙනවා. එතකොට d කියන්නේ මෙන්න මේ දුර x නෙමෙයි d. හරි එතන දුර තියෙන්නේ d. d දුරකින් තමයි ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ d. හරි එතකොට සිග්මා r බෙදීම එප්සිලන් නෝට් d කියන එක තමයි විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ඇති වෙන බලය වෙන්නේ. එතකොට දැන් චුම්බක මේ ඉලෙක්ට්‍රෝනය යන්නේ මෙන්න මේ මැද ඉඳලා ඒ කියන්නේ කැතෝඩ් ඉඳලා ඇනෝඩ් දෙසට තමයි ගමන් කරන්නේ. හරි ඉලෙක්ට්‍රෝනය පිටතට තමයි ගමන් කරන්නේ. ඒතකොට දැන් u වල ප්‍රවේග සංරචකය ගත්තොත් ඉලෙක්ට්‍රෝනය පිටතට ගමන් කරන්නේ. හැබැයි අපි බලය ගන්නේ බලය සලකන්නේ ඉලෙක්ට්‍රෝනය දැන් ඉලෙක්ට්‍රෝනය මේ පැත්තට ගමන් කරන්නේ ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ මෙන්න මේ ඇනෝඩේ ඉඳලා කැතෝඩේ දෙසට. ඒ කියන්නේ මෙන්න මේ මැදට තමයි ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනය මත ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් බලය ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝනය ගම ඒ කියන්නේ ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයේ තියෙන දිශාවට විරුද්ධ දිශාවට. හරි. ඒ කියන්නේ යා මත බලය ඇති වෙන්නේ දැන් ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයේ තියෙන ඇතුළට ඊයින් පිටතට තමයි බලය තියෙන්නේ. මොකද ඉලෙක්ට්‍රෝනේ ඍණාරෝපණ නිසා. එතකොට ඉලෙක්ට්‍රෝනේ මත බලය තියෙනවා මෙන්න මේ විදිහට. Fe කියලා. හරි. අරියෝ පිටතට තමයි බලය තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම දැන් චුම්බක බලය FB ඇති වෙන දිශාව බැලුවොත් එහෙම FB ඇති වෙන දිශාව අපිට ගන්න පුළුවන් වමත් නියමයේ දාලා තලයේ තුරට චුම්බක ශේෂ්ත්‍රය තියෙන නිසා දබරගිල්ල තලයේ තුරට යොමු කරනවා. ඊට පස්සේ ධනාරෝපණයේ තල දිශාවට මැදගිල්ල යොමු කරනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝනය යන්නේ නම් මේ අතට. හරි ඉලෙක්ට්‍රෝනය යන්නේ මේ අතට. දැන් ඉලෙක්ට්‍රෝනය මේ අතට ගියාට ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණය නිසා ඒකට විරුද්ධ දිශාව තමයි අපි යන්නේ ධනාරෝපණයේ දිශාව කියලා. එතකොට විරුද්ධ දිශාව කියන්නේ මේ අතට. මේ අතට. එතකොට මේ අතට වුණාම බලය තියෙන්නේ මේ අතට. පැහැදිලිනේ? තලයේ තුර චුම්බක ශේෂ්ත්‍රය ඉලෙක්ට්‍රෝනේ යන්නේ මේ අතට. හැබැයි ඊට විරුද්ධ දිශාව තමයි අපි ධනාරෝපණයේ දිශාව කියලා සලකන්නේ. එතකොට මැදගිල්ල යොමු වෙන්නේ මේ අතට. බලය යොමු වෙන්නේ ඊට පස්සේ මේ අතට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ මත බලය තියෙන්නේ මෙයා ගමන් කරන දිශාවට ලම්බකව මේ අතට. මෙන්න මේක ලම්බකයි. FB ඔන්න විදිහට තමයි. හරි එතකොට මම ඒක පැහැදිලිව වෙන මැන්දුත් එහෙම FE තියෙනවා මෙහෙම අරියව ඉවතට. ඊට පස්සේ එයා යන්නේ මේ අතට u ප්‍රවේගයෙන්. මේ කෝණය ඇල්ෆා. ඒ u ප්‍රවේගයට ලම්බකව මේ අතට බලය තියෙනවා FB. FB. එතකොට මේ කෝණය අංශක 90යි. හරි. එතකොට මේ සම්පූර්ණ කෝණය ඇල්ෆා ධන 90යි. හරි. ඇල්ෆා ධන 90යි. ඔන්න විදිහට. හරි. එතකොට දැන් අපෙන් අහන්නේ මේ බල දෙකේ සම්ප්‍රයුක්තේ. අපි දන්නවා මේ බල දෙකම දෛශික. බල කියන්නේ දෛශික. එතකොට දෛශිකයක සම්ප්‍රයුක්තය අපි ගන්නෙ. හරි දැන් මෙතන සම්ප්‍රයුක්තය ගන්න අපි දන්නවා සම්ප්‍රයුක්තය r සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ කියන එකේ වර්ගමූලය. හරි එතකොට සම්ප්‍රයුක්තය අපි බලය f කියලා ගත්තොත් f සමානයි p කියලා ගන්නවා මං. හරි p කියලා ගන්නවා මේ fe එක. එතකොට fe කියන එක අපිට ආවේ සිග්මා r බෙදීම එප්සිලන් නෝට් d කියලා. හරි ඔව්
මෙතන මේ FE කියන්නේ සිග්මා r බෙදීම එප්සිලන් නෝඩ් නේ. අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයට තමයි ලබාගත්තේ ප්‍රකාශනේ E සමානයි සිග්මා r බෙදීම එප්සිලන් නෝඩ් D කියලා. හරි. එතකොට මෙතන බලය කියන්නේ අපි F සමානයි E නේම නැත්නම් QV. හරි. එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අපි වැඩි කරන්න ඕනේ ආරෝපණය. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන ආරෝපණය මේක වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි බලය වෙන්නේ. හරි. බලය. ඕක තමයි බලය වෙන්නේ. එතකොට P වර්ගය කියන්නේ මේකේ වර්ගය. ඒ කියන්නේ සිග්මා R E බෙදීම එප්සිලන් නෝට් D කියන එකේ වර්ගය ධන Q වර්ගය කියන්නේ Q කියන්නේ මෙන්න මේ EUB කියන එක EUB වල වර්ගය ධන 2pq cos θ. හරි. මෙතන cos θ කියන්නේ cos alpha ධන 90. හරි. අපි දන්නවා cos θ ධන 90 සමානයි ඍණ sin θ. ඔන්න ඔය සම්බන්ධතාවය දැනගෙන ඉන්න ඕන. හරි. cos θ ධන 90 කියන්නේ ඍණ sin θ. එතකොට අපිට cos alpha ධන 90 කියන එක ලියන්න පුළුවන් ඍණ sin alpha කියලා. හරි. එතකොට මේ ප්‍රකාශනයනේ මෙතෙන්ට දාන්න ඕනේ cos alpha ධන 90 නේ මේ අතර කෝණේ. එතකොට ඒ වෙනුවට මට ලියුව හැකි ඍණ sin alpha කියලා. හරි. එතකොට 2pq ඍණ sin alpha. හරි. ඒ කියන්නේ දෙක වැඩි කිරීම p කියන්නේ මේක සිග්මා r e බෙදීම එප්සිලන් නෝඩ් D PQ කියන්නේ මේ බලය EUB වැඩි කිරීම EUB 2pq cos θ වෙනුවට දානවා ඍණ sin alpha කියලා. වැඩි කිරීම ඍණ sin alpha. හරි. එතන මේ ඍණ මේ ධන වෙනුවට මෙතෙන්ට දාන්න පුළුවන් අපිට. එතකොට ඍණ වැඩි කිරීම මෙන්න මේ ප්‍රකාශනය. හරි. එතකොට F සමානයි මෙන්න දැන් මෙතන මෙන්න මේ අපි දීලා තියෙන ප්‍රකාශන විදිහට මේක අපිට හදා ගන්න පුළුවන් සිග්මා r බෙදීම එප්සිලන් නෝඩ් D කියන එකේ වර්ගය E වර්ගයේ ධන මේ E වර්ගය කියන එක හැමතැනටම එන නිසා ඒක වර්ගමූල වෙද්දී ඉවතරේදී වෙනවා. හරි. එතකොට ඒක වර්ගමූලයෙන් ඉවතර කෙලින්ම අරගෙන E කියලා දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ධන දැන් E නැතුව ලියන්න පුළුවන් U වර්ගය B වර්ගයේ ධන මෙතනත් E වර්ගයේ තියෙන නිසා තමයි ඒක ඉවතර ගියා D E වුණේ. එතකොට E දෙකම අයින් වෙනවා. මෙතන ධන වෙනුවට ඍණ මේක දීලා තියෙන ප්‍රකාශනය තමයි අපිට එන්නේ 2 සිග්මා r u b sin alpha බෙදීම එප්සිලන් නෝට් D කියන එකේ වර්ගමූලය. හරි. ওই විදිහට තමයි ওই ප්‍රකාශනය තමයි අපිට ගන්න කියලා තියෙන්නේ. එක ගන්න ওই විදිහට. එතකොට දැන් මෙතන E වර්ගය කියන එක හැම පදයකටම පොදු නිසා මේක වර්ගමූල වෙද්දී E වර්ගය කියන එක E වෙනවා. ඒක වර්ගමූලෙන් ඉවතර ගන්න පුළුවන් මේ විදිහට. හරි. එතකොට ওই ප්‍රකාශනයේ බව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. හරි. එතකොට ඒක ගන්න මේ විදිහට අදාළ බලයන් දෙක වෙන වෙනම අරගෙන ඒක සාමාන්‍ය විදිහට අපි දෛසික ආකලන නිමේදී භාවිතා කරන ආකාරයට මෙන්න මේ ප්‍රකාශනයට ආදේශ කිරීමක් තමයි කරන්නේ. හරි. හරි. ඒක ඔයාලා ලියා ගන්න. මේකෙදි මේ මෙන්න මේ සම්බන්ධතාවය දැනගෙන ඉන්න ඕනේ මේ. හරි. cos θ ධන 90 සමානයි ඍණ sin θ කියන සම්බන්ධතාවය ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒක දැන් විභාගයේදී නම් මේ වගේ ප්‍රශ්නයක් බොහෝ දුරට දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම මෙන්න මේ සම්බන්ධතාවය ගොඩක් වෙලාවට දෙනවා. cos θ ධන 90 සමානයි ඍණ sin θ කියන සම්බන්ධතාවය ඔයාලට දෙනවා. හරි. මොකද මේ බයෝ කරන ළමයි මේ සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නැහැ යාළුවාට. හරි. මැස් කරන අය නම් ගැටලුවක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම විභාගයේදී මේ වගේ ප්‍රශ්නයක් හම්බ වුණොත් ඔයාලට මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම දෙනවා. හරි. හරි. මේ ටික ලියා ගන්න.
හරි අපි ඊළඟ එක බලමු. හරි මම මේක මකනවා. හරි ඊළඟ කියන්නේ A4 දක්වා ඇති ඉලෙක්ට්‍රෝනීය ප්‍රවේගය අත් කර ගනිමින් පළමු රූපයේ දක්වා ඇති AB රේඛාවෙන් දකුණු පසට XY තලයේ ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයට අංශක 30ක් කෝණයකින් ආනතෝ පිසින්නේ නම් මේ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රෝන මත බලපාන චුම්බක බලයේ පමණ සැලකිල්ලට ගනිමින් අංශුව ගමන් කරන පතේ හෙලික්සිය බව පෙන්වන්න කියලා තියෙනවා. හරි. එතකොට දැන් චුම්බක ක්ෂේත්‍රය අපි දන්නවා. දැන් මේක තියරි වලට ඉගෙන ගන්නවා. හරි. මේ විදිහට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා නම් හරි. ඔන්න චුම්බක ක්ෂේත්‍රයට ආනතව ඇතුළු වෙන ආරෝපණයක්. හරි. ආනතව ඇතුළු වෙන ආරෝපණයක් මෙන්න මේ විදිහට කෝණයක් යම්කිසි ආනත මෙතන නම් කියන අංශක 30ක් ආනතව ඇතුළු වෙන්නේ. හරි. ඒකට ඒක ප්‍රවේග සංරචක දෙකක් තියෙනවා. සමාන්තර ප්‍රවේග සංරචක කියන්නේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර ප්‍රවේග සංරචක වෙන්නේ u cos 30යි ඊට ලම්බක ප්‍රවේග සංරචක වෙන්නේ u sin 30යි කියලා. හරි. එතකොට මේ u sin 30 කියන ලම්බක ප්‍රවේග සංරචකය නිසා මෙයා මත එයාගේ චලිතයට ලම්බක බලයක් ඇති වෙනවා. එතකොට මේ බලය කේන්ද්‍ර අභිසාරී බලය කරගෙන මෙයා වෘත්තාකාර පථයක චලිත වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ u cos 30 කියන බලය සංරචකයෙන් මෙයා චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර දිශාවට චලනය වෙනවා. එතකොට මෙයා මේ පැත්තට වෘත්තයක චලිත වෙන ගමන් ඉදිරියටත් චලිත වෙනවා මේ u cos 30 කියන සංරචකයෙන්. එතකොට මේ පැත්තට වෘත්තයක චලිත වෙනවා. මේ අතර ඉදිරියට චලිත වෙනවා. එතකොට වෘත්තයක චලිත වෙමින් ඉදිරියට චලිත වෙනවා කියලා කියන්නේ ඒක හෙලික්සී ආකාරය. හරි. දැන් මෙතන මේ බලය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මේ අතට හරි මෙයා චලිත වෙන්නේ u sin 30 කියන ප්‍රවේගයෙන් ඉහළට දකුණත් නිම්බේ දැම්මොත් තලයෙන් ඉවතට තමයි එතකොට මෙහෙම බලය ඇති වෙන්නේ. හරි. එතකොට මෙයා තලයෙන් ඉවතට බලය ඇති වෙනවා කියන්නේ යාගේ චලිත දිශාවට ලම්බකව බලය ඇති වෙනවා. ඒ බලය කේන්ද්‍ර අභිසාරී බලය කරගෙන මෙයා මේ විදිහට ඉවතට එනවා. මෙහෙම වෘත්තාකාර චලිතයක චලිත වෙනවා. හරි. එතකොට ඒක ඔයාලා පැහැදිලි කරන්න ඕනේ. මුලින්ම මේක මේ විදිහට ඇඳලා ඉවරලා ඊට පස්සේ ඒක පැහැදිලි කරන්න මේ විදිහට ලියා ගන්න. මෙහිදී අංශුවේ හරි ලියා ගන්න මේ ටික. මෙහිදී අංශුවේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක ප්‍රවේග සංරචකය වෙන මෙහිදී අංශුවේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක ප්‍රවේග සංරචකය වෙන u sin 30 හේතුවෙන් බලපාන චුම්බක බලය නිසා අංශුව වෘත්තාකාර කක්ෂයක ගමන් කරන අතර u cos 30 ප්‍රවේග සංරචකයේ හේතුවෙන් අංශුව ඉදිරියට ගමන් කරයි. ඒ අනුව සම්ප්‍රයුක්ත පතය හෙලික්සිය වේ. පතේ හෙලික්සිය වේ. හරි. එතකොට ඕක ඔය විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ අහනවා හතරවෙනි එකේ ඉහත හෙලික්සිය පතේ අරය ගන්නය කරන්න කියලා. B දීලා තියෙනවා, ඉලෙක්ට්‍රෝනයේ වේගය දීලා තියෙනවා. හරි. එතකොට දැන් කේන්ද්‍ර අභිසාරී බලය විදිහට ක්‍රියා කරන්නේ චුම්බක බලය කියලා කිව්වා. චුම්බක බලය කියලා කියන්නේ EUB. හරි. EUB තමයි කේන්ද්‍ර අභිසාරී බලය විදිහට ක්‍රියා කරන්නේ. ඒක සමානයි M U වර්ගයේ බෙදීම R R. හරි. එතකොට U කියන්නේ U දැන් U sin 30 නේ. E කියන්නේ U sin 30 වැඩි කිරීම B සමානයි. හරි. දැන් මෙතන ඕන අපිට කෙලින්ම U ට එක U එකක් සුළු කරන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම ආදේශ ගන්නත් පුළුවන්. හරි. ඒතකොට EB සමානයි. ඒතකොට අපිට සුළු කරන්න ලේසි. MU බෙදීම R කියන්නේ M U sin 30 බෙදීම R කියලා. හරි. R තමයි අපෙන් එතකොට අහන්නේ. R සමානයි MU sin 30 බෙදීම EB කියලා ලියන්න පුළුවන්. හරි. EB. එතකොට ඔය වගේ අගයන් ආදේශ කරන්න. අගයන් දීලා තියෙනවා. කෙලින්ම ඉලෙක්ට්‍රෝන ආරෝපණය දීලා තියෙනවා. ඔක්කොම දීලා තියෙනවා. හරි. වේගය කියන්නේ u දීලා තියෙනවා. වේගය දීලා තියෙන එක වැඩි කරන 18යි කියලා ඒකේ sin 30 කියලා අගෙන් වැඩි කරන්න.
ස්කන්ධය දීලා තියෙනවා ඒක දන්නවා 9.9 ඩිග්‍රී 1031 කියලා හරින් දීලා තිබ්බා. හරි. ඉලෙක්ට්‍රෝන ආරෝපණය 1.6 ඩිග්‍රී 1019 චුම්බක ශේෂ්ඨ B සමාන 0.02 ටෙස්ලා කියලා දීලා තියෙනවා. යාගෙන් ආදේශ කරාම අරයට අගයක් ලැබෙනවා. අර ඒ විදිහට ලැබෙනවා 5.625 සෙන්ටිමීටර කියලා. හරි. 5.625 5 ඩිග්‍රී 10.2 මීටර කියලා ලැබෙනවා ඒ විදිහට. එහෙම නැත්නම් 5.625 5 සෙන්ටිමීටර. හරි 5.625 සෙන්ටිමීටර. ඔක තමයි අර විදිහට ලැබෙන්නේ. ඊට පස්සේ කියනවා පස්වෙනි එක මෙම ඉලෙක්ට්‍රෝන හෙලික්ස් පතේ ගමන් කරන විට එක් ආවර්තයක් තුල තිරස්ව ඉදිරියට ගමන් කරන දුර ගන්න එක. එක් ආවර්ත කාලයකදී මෙයා තිරස්ව ඉදිරියට යන දුර ගන්න කරන්න කියලා අහනවා. අපි දන්නවා තිරස්ව ඉදිරියට යන්නේ u cos θ කියන සංරචකයේ මගේ. හරි. එතකොට අපි ආවර්ත කාලය හොයාගත්තොත් ඒ ආවර්ත කාලය වැඩි කරනවා මේ u cos θ වලින්. එතකොට කෙලින් වෙනවා තිරස් දුර. හරි. ඒතර තිරස් දුර d කියලා ගත්තොත් d සමානයි ආවර්ත කාලය t වැඩි කිරීම u cos θ. එතකොට ආවර්ත කාලය අපිට හොයාගන්න පුළුවන් t සමානයි 2π බෙදීම ඔමේගා කියන සම්බන්ධතාවය භාවිත කරලා ඔමේගා කියන්නේ vr. හරි. v සමානයි r ඔමේගා ඔමේගා සමානයි v බෙදීම r නේ. එතකොට ඔමේගා කියන්නේ v බෙදීම r t සමානයි 2π ඔමේගා කියන්නේ v බෙදීම r කියන්නේ 2π r බෙදීම v. ඔන්න ඕක. හරි. 2π r දන්නවා. v අපි දන්නවා v කියන්නේ මෙන්න මේ u sin θ. හරි. u sin θ. ඒක තමයි u sin θ. එතකොට සමානයි 2π r බෙදීම u sin θ. ඔන්න ඕක තමයි t ට එන්නේ. එතකොට ඕක වැඩි කිරීම u cos t ට කියන අගයෙන් වැඩි කරාට පස්සේ අපිට එනවා කෙලින්ම d සඳහා ප්‍රකාශනයක්. හරි. මේවට අගයන් ආදේශ කළා ඔයාලට ගණනය කරන්න පුළුවන්. එතකොට d එනවා 9.70 සෙන්ටිමීටර කියලා. හරි. මේක සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙනවා 9.70 සෙන්ටිමීටර කියලා. right. හරි. එතකොට මේ ප්‍රශ්නේ මේ විදිහට තමයි ලියන්නේ. හරි. ඔයාලා මේ ටික හැදුවේ නැත්නම් මේ ටික හදාගන්න. අපි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යමු.